චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්ස කෝභි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අබින්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේන වාති සතරම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි අද දවසේ මේ පින්තුන් කවුරුත් විසෝදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නැත්නම් මේ සාංශාරික පැවැත්ම පිළිබඳ ඒ සාංශාරික පැවැත්මෙන් ඈතර වෙලා ලබන්න පුළුවන් සාංශාරික නැවැත්ම පිළිබඳව ධර්ම දේශනාවක් කෙටියෙන් නම් ශ්‍රවණය කරන්නට. විගත මේ කර්ම ඒ කර්ම විපාකයේ මේ මොක කතා කරලා අපිට කතා කරන්නේ බුද්ධ ශාසනයේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විශේෂ පාර්ට් එකක් තමයි මේ කර්මය කියලා කියන්නේ. මම මේක යම් හිඳීමක් කරන්නම්. මොකද අපිට කවදාවත් දැන් අපිට බුදුදහම ඇහෙන්න කලින් අපි හිතුවේ නෑ පිටින් අපි කරන ඒවට විපාකයක් සකස් වෙනවා කියලා. ඒතර අපි ඔය කුසලයක් කියලා නාමයක් අපි ගාව තිබෙන්නේ නෑ. දැන් බුදුදහමට එන්න කලින් කෙනෙක් බලන්නේ යාමද්රු මරණවා නේ දෙහිම ලොකු ගාන නෑ. කාම වර්ධව හැසිරෙනවා, සුරාපානී කරනවා, බොරු කියනවා. හැබැයි කෙනෙක්ට මේ කම්මස්සගත සම්මා දිට්ඨිය. ඒ කියන්නේ බුදුදහමට එනකොට පළවෙනියටම ඇති වෙන්න ඕනේ කාරණා මොකද්ද? කම්මස්සගත සම්මා දිට්ඨිය. ඒක ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තරයි ලෞකිකයි කියලා දෙවිධයකට ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදෙනවා. ලෞකික සම්මා දිට්ඨියේ පූර්වාංගය. එතන කියලා මේ බුද්ධ ශාසනය පටන් ගන්න කොතනද? එක්තරා විදිහකට මේ බුද්ධ ශාසනයට කෙනෙක් කියන්නේ කර්ම ඵල ගන්න. එතනින් තමයි මූලික සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. අඩුම පිටගන්නේ අපිට දැන් මෙහෙමනේ අපි හිතනවා ඉස්සර අපිට අපේ අම්මලාට කියලා දෙනවා මේ බෝනික් එක්ක හරි පොලේ ගවුවාම මේ බෝනික්ක ඊළඟ පාර ළමෙක් කියලා මොකක් කියනවා. ඔයා බෝනික් එක්ක වෙන ওই විදිහටම ගහනවා කියනවානේ. ඔයගොල්ලෝ දෙම කියලා දීලා නැහැ. තියෙනවනේ. දැන් එතකොට අපිට ඔන්න චූටි සංඥාවක් එනවා. මම කියන්නේ මට මේ පොඩි කාලෙම වෙච්ච දේ බලන්න ඔබටත් මේක වෙලා ඇති. පුංචි කාලේම පුංචි ඇඟීමක් වෙනවා මේක කරොත් මටත් මේක රිටර්න් එක හම්බ වෙනවා කියලා. එහෙම හිතලා නැද්ද? කාවාරි ඔය එකපාරක් මට මතකයි. අපි ආරණ්‍ය කිද්දී ඒ ඔය පොත් පැවිදිලා මුල්ම කාලේ හරියට ගිහි අතීතෙත් කියනවානේ. දඩබ්බර ගති මේ රිලවුන්ගෙන් හරිය කරදරේ. දැන් මොකද කරේ? ඔන්න ඔක්කොම ගුලක් කටවල මේ ඔය ඉතින් කියලා දාන්නෙත් නැති වෙයි දන්නේ. මේ දැන් ඔන්න රිලෙවෙක් කොහොම හරි කාමරයකට අල්ලලා ටිකක් බය කරමු කියලා දැන් ඔන්න දොරත් ඇරලා බලන් ඉන්නවා. දැන් රිලව යනකම් බලන් ඉන්නවා. මේ දැන් මම මේ ටික කියනකොට මාත් එක්ක මෙතන හිටිය ස්වාමීන් වහන්සේ මේක අහන්නේ නැති. නාදල මතක් කෙනෙක්ටි අපි දෙන්න ලනුවක් දාලා මේවා කරන්න යන්න එපා හොඳයි. ගෙදරදී අත්දැක බැලීමෙන් වලකින්. ලනුවක් දාලා කාමරය ඇතුළට ගෙල් ගෙඩියකුත් දාලා රිලව ගියාම දැන් වහන්න. ඒ වගේ ඔය ඉන්න අතරතුර මතක් වුණා සීවලි මහරහතන් වහන්සේට වෙච්ච විපාකය. මොකද අර නුවර කළ හිර කරලා නේද? මාස ගානක් ටංකාල අරවන
කර්ම විපාකයේ මතක් වෙද්දී අපි අකුසලේ ගැලවෙනවා. නැත්තම් මේව අරක වහලා අරයා බය කරලා යවුවනම් ඒකේ රිටර්න් එක කෙලින්ම කියනවා නම් ඒක රිටර්න් එක අපිට සසර එනවද නැද්ද? එනවා. අනිවාර්යයෙන්ම මේ කර්ම විපාකයේ අපි කොච්චර ඒ වගේ ගලවනවද කියලා පැහැදිලිද මම කියන්නේ. ඒ නිසා කෙනෙක්ට අතර මේ බුද්ධ ශාසනයේට ෆවුන්ඩේෂන් එක තමයි පදනම තමයි කර්මය කියන්නේ. ඒ නිසායි ගොඩාක් අය දැන් ඉන්නේ කර්ම කියන මොකටම ගෝචර වෙන්නේ නැහැ. කම්ම විෂය අචින්තිය. බොහෝමය මේ කර්මය කියන එක අදාහ ගන්න බැරුව එක එක දෘෂ්ටි වලට බැහැගත්තා. මොන කර්මද ඉන්නකම් අර හොඳට ජොගී ඉඳලා ඊට පස්සේ කාලෙක කවදා හරි බැරුණාට පස්සේ ඕන එකක් මේ කර්ම විපාකයේ දන්නේ නැතිනම් පූර්ව මේ ජීවිතේ අපේ පළවෙනි ජීවිතේ නෙමෙයි. අපි යගොන් මෙතෙන් ඇවිදින්නේ මොකක් නිසාද? කර්මයෙන්. සමේ ලෝකෙට අලුතෙන් සත්‍ය අභිනව සත්‍ය පහළ වෙන්නේ නැහැ. කියන්නේ අනිවාර්යෙන් විඥානයක් සකස් වෙන්න අවිද්‍යාපච්චය සංඛාරා කියන කර්ම රැස් කිරීමක් තියෙන්නම ඕනේ. ඒ නිසා අභිනව සත්‍ය පහළ වීමක් ලෝකේ නැහැ. මෙතනම කුලව ගත්තා. ඒත් අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ පූර්ව මොනවා කරගන්න. ඒකෙන් බලන්නේ කොච්චර සිම්පල්ද කියලා. දැන් ඔය පිටුතුල්ල පිළිම කෙනෙක් වෙන්න ඕනේ කි. ඥාන කෙනෙක් ඉත්තිභාව පුරුෂ භාව රූප කියන එක කවුද තීරණය කළේ? අම්මා තීරණය කරන්නේ. තාත්තා ඒගොල්ලෝ ආපු කියන ඒගොල්ලෝ ඔයගොල්ලෝ බඩේදී ටොස් දාලා පෙන්ඩන්ට් උඩ දාලා මාළු උඩ දාලා මුදු උඩ දාලා තමයි කවුද කියලා හොයාගත්තේ. දැන් නැද්ද? අර ඉස්සර කරනවා නේද මේව නයින් දැක්ක පුතෙක් හම්බ වෙනවා කියනවා මේ මාලයක් කොහොම කරකෝලමට මතකයි මොකක් හරි එකක් කරනවා මේක කරලා නැද්ද දැන් නම් ස්කෑනර්ස් තියෙනවානේ ඒ ඉස්සරම් වල කෝකටත් කියලා දැන් ගෑනු ළමෙක් හම්බ වෙනවා නම් සාමාන්‍ය කලර් එකක් තියෙනවා මොකද්ද රෝස පාට පිළිපි කෙනෙක් හම්බ වෙනවද නිල් පාට ආවුරු කොහොමද ඒව දන්නේ අපි මේ පොලන් දැක්කා දැන් එතකොට අම්මට ෂුවර් නැත්තම් මුළු කාලෙම අම්ම ඇඳුම් ගන්නකොට දෙකටම බර කරලා යන්නේ. ඒ කියන්නේ ඒකට අම්මම දන්නේ නැහැ මට අම්ම වෙන්නේ කවුද කියලා. ඒ එන කෙනා කළුද සුදුද කවුද කියන්නේ නැහැ. සමහර වෙනවා උපතින්ම වයිතින් මොනවා ක්‍රීම් જાති ඕනේ සුදු නේ සමහර වෙනවා ටිකක් සුදු වලට කළු ළමයි ඉපදින වෙලාවල් තියෙනවා. අර වේගව මාර දේවල් විදිහට වෙනස් වෙනවා. අපේ උස කොට බාර. ඒකට ඔයගොල්ලන්ගේ බ්‍රේන් කැපැසිටි මොලේ ධාරිතාවය කවුද තීරණය කරන්නේ? සමහරුන්ට මතක හිටිනවා සමහරුන්ට මතක හිටින්නේ නැහැ. නේද චූලපන්තක මහරහතන් වහන්සේට මතක හිටියම නෑ. එතකොට මේ කර්මය කියන එක තමයි පින්වල මේ දෙවි කෙනෙක් තීරණය කරනවා නෙමෙයි. දවල්ට තුල දාන්නවා. මට ඉතින් මේක කියන්න එක්තරා සීමාවක් තියෙනවා. බවක් පියක් සංසේචනයේ වීම තුළ ඒ සංසේචනයේ ඇතුලෙන් උපදින මුල්ම ශරීර අවයවය ඉඳන් අපේ හරිද මුල්ම අපේ කියන යුක්තාණුව කියලා ඒ යුක්තාණුව එනම් ප්‍රබල වෙන සියලුම අවයව කවුද මේක මේ ගානට ගෙනියන්නේ කියලා තීරණය කරන්නේ කර්මය. ඔය පිටුතුලගේ ඇස් දෙක ආයුෂ ඔය පිටුතුල මැරෙන වෙලාව තීරණය වෙලා ඉවරද නැද්ද? ඉවරයි. හැබැයි මෙහෙම කුට්ටිය. දැන් මේක කිව්වම හැබැයිම කර්මානුරූපී වෙන්නේ ඒක මුතුලා ඉන්න ගමන් අපි තුමු ඇදගෙන වැටෙනවා. ඒක කර්මානුරූපීවම නෙමෙයි. සමහරක් විට ශරීරයේ දුර්වලතාවයක් නිසා ඇදගෙන වැටීම කියන එක වෙන්න පුළුවන්. ඔන්න වැටින ඔළුව පැලෙනවා. අන්නේ ඔළුව පැලීම සමහරක් විට පෙර ජීවිතේ කාගෙරි ඔළුව පළපෙර විපාකයක් වෙන්න ප්‍රේසකට මේක අපි එකක් මතක තියාගන්න අපි එකක් තමයි හිතන්න හොඳ නැහැ කර්මවාදීව විතරයි. ඒ කියන්නේ කර්මය කියලා හිතුවොත් කර්මවාදී දෘෂ්ටියට යනවා. සමහරක් වෙලේ ඕපක්කමක ආබාධ වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් පරෝපක්‍රමයක් කරොත් මොම් පොල්ලකින් ගන්නවා. ඒ පොල්ලකින් ගන්නවා කියන සිද්ධිය පරෝපක්‍රම කියන ඕපක්‍රමකව සිද්ධ වෙන එක. හැබැයි මේක ටිකක් ගැඹුරුයි මේක විස්තර කරන්න කොහොමද නේ ඔළුවට ගහනකොට ඇති වෙන අකුසල සහගත අකුසල කාය විඥාන ආන්නේ ඒක වගේ පිළිගන්නේ දුක්ඛ සහගතයි නම් ඒක පෙර ජීවිතයේ අකුසලයක විපාකයක්. ඔය විදිහට කර්මයක් එක්ක බැඳිච්ච ලොකු දෙයක් තියෙනවා. එකක් මතක තියාගන්න.
අපේ ජීවිතේ ගොඩාක් දේවල් තීරණය කරලා තියෙනවා. මට ඒක විශ්වාසයි. ගොඩාක් දේවල් තීරණය කරලා තියෙන්නේ කවුද? කර්මය. කොහෙද උපදින්නේ? හොඳ අම්මෙක් ගාවට යනවද? හොඳ තාත්තෙක්ව බල්ලෙක් කරනවද? මිනිහෙක් කරනවද? කලර් එක මොකද්ද දෙන්නේ? උස මොකද්ද දෙන්නේ? හැබැයි මෙහෙමයි කලර්ස් එහෙම වෙනස් වීමක් වෙන්න පුළුවන්. නැතුවම නෙමෙයි. හැබැයි කර්මයෙන් කරන බලපෑම් ගොඩක් ලොකුයි. ඒක කොච්චරක් පවතින්නේ? කට කොච්චරද? දත් කොහොමද? මට පෙර ජීවිතේ බොරු කියලා මේ පාරාවත් සමහරක් විට දත්තේම මොකක් වෙන්න පුළුවන්. චුට්ටක් වයිට මෙහෙට වෙන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. එහෙමයි කියලා දැන් ඔන්න ඔය තුන තුල ඒගොල්ලන්ට hina වෙන්න බෑ. එයි. එතකොට ඕගොල්ලන්ට මොකද වෙන්නේ? කර්මයේ සකස් වෙන ස්වභාව ධර්ම පිළිබඳ ඉන්සිඩන්ට් බලන්න. එතකොට ඔය තුන තුල හිතන්නකෝ එයා පිට ගෙදර ළමයා මෝඩයි කියලා. ඉගෙන ගන්න බෑ. ඔය පින්තුල එයාට මෝඩයා කියලා අපිත් ස්වභාව ධර්මයේ නිර්මාණය කැපෙත් ගෙදර ළමයන් කාලේ නිර්මාණය. ස්වභාව ධර්ම. එතකොට අපේ අයිතිකාරය තමයි ස්වභාව ධර්ම. ඔබට බෑ තව කෙනෙක්ව තරන්න. ඔබ තැළුවොත් ස්වභාව ධර්මයේ ඔබට දෙන්න මොකද දන්නවද පනිෂ්මන්ට් එක. එක්ක ඔබේ බඩට එන දරුවෝ මෝඩෙක් කරනවා. එතකොට කාලවරෙන්කෝ අපි කියන්නේ මොකද දැන් කාලවරෙන්කෝ කියන. එතකොට ඔන්න කාලෙ එන්නකො. ඔබ ඊළඟ පාර උපදින්නේ මෙහෙමයි. එකපාරින්ම කරනවත් නෙමෙයි. ඔය වගේ දේවල් වලට එකපාරින්ම නැවත ඔබ එකම අකුසල කර්මේ නැවත කරනවා නම් ස්වභාව ධර්ම ඔබට ඊළඟ පාර ඒ වගේ එකක් ඇදලා දෙනවා. ඒ නිසා මේ කර්මය කියන එක අපි නිතර කල්පනා කරන්න ඕනේ කම්මස්ස කෝමි. තම කර්මයේ සොකීය කොටගෙන ඉන්න කම්ම දායාද කර්මයේ දායාද කම්ම බන්දු කර්මයේ ඥාතිය කරගෙන ඉන්න කම්ම පටිසරණ කර්ම පිළිසරණ වගේ යම් කම්මං කරිස්සාමි මම මොකක් හරි කර්මයක් කරනකොට කුසල වේවා අකුසල වේවා තස්ස දායාද භවිස්සාමි ඒක තමයි මගේ මොකක් වෙලා දෙන්නේ දායාදේ වෙලා යන්නේ ඒ නිසා පින්වත්නි ජීවිතේ කොහොමද ජීවත් වෙනකොට අම්මේ කියන කතාව හොඳට අහගන්න අපි අනිවාර්යෙන් මේ සසර පැවැත්මෙන් ඈතර වෙන්න නම් සසර නැවැත්මක් හදාගන්න ඒ නැවැත්මට කියනවා නිර්වාණය කියලා එතකොට ඒක මේ ජීවිතේ සාක්ෂාත් කරගන්නත් පුළුවන් මේ ජීවිතේ බැරිවොත් කවදා හරි දවසක සාක්ෂාත් කරගන්න ඕන. එතකොට මෙතනින් ඔය තුම තුල යන සසර ගමන ඔය තුම තුල පල්ලෙහාට වැටෙන්න බෑ. අනුසෝතගාමි වෙන්න බෑ. යන්න ඕනේ කොහෙද? පටිසෝතගාමි උඩ පැත්තට යන්න ඕන ටක්. ඒ උඩ පැත්තට යනකොට කියන්නේ අපිට මට ස්ථීර කරන්න බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිටත් ඉන්ද්‍රිය පරෝපරිය ඥාණයෙන් දැකලා ඔබට අවශ්‍ය කමඨාන දීලා කියනවා රයිට් ඔයගොල්ලෝ මේ ජීවිතේ නිවන් දකින්නවද නැද්ද කියලා. ඉතින් ඇත්තටම අපිට ඕක නෑනේ. අපිට පුළුවන් මාර්ගය කියලා දෙන්න විතරයි. රොයිතුමුත් තුල වැඩිච්ච ඉන්ද්‍රිය ධර්ම හේතු කරගෙන රොයිතුමුත් තුල දැනගන්න ඕනේ. රොයිතුමුත් තුලගේ මාර්ගය වඩා. ඒ මාර්ගය වඩාගෙන යදී ඇතැම් පිට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බැරිද? පුළුවන්. ඒතර මාර්ගය වඩනවා කියන්නේ පින්කම් කරන එකට නෙමෙයි. පැහැදිලිද? මාර්ගය වඩනවා කියන්නේ පින්කම් කරන එකට නෙමෙයි. මාර්ගය වඩනවා කියලා කියන්නේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව කල්පනා කරලා මේ ජීවිතයේ තියෙන ආශාව, තෘෂ්ණා, උපාදාන දුරු කරලා දාලා උපාදාන නිරුද්ධ කරපු බව නිරෝධ කරපු තැනකටපත් වෙන ස්වභාවය. ඒ තමයි මාර්ගය. ඒකට තමයි භාවනා තියෙන්නේ. අසුභ භාවනා වැඩුවා මේ ජීවිතේ පිළිකුල දැනනවා, ආදීනව සංඥා වැඩුවා මේ ජීවිතේ පිළිබඳව කලකිරෙනවා, වර්ණ සතිය වැඩුවා මේ ජීවිතේට ආසාවක් නැති වෙනවා. නිරෝධ සංඥා වැඩුවාම නිර්වාණයට හිත කැමති වෙනවා, විරාග සංඥා වැඩුවාම නිර්වාණයට හිත කැමති වෙනවා. අට්ටික සංඥා වැඩුවා මේ ජීවිතය පිළිබඳව මේ මස් වලවල් ගන්න සංඥාව නැති වෙලා ඇට කියලා මනසිකාරය වෙලා මේවා කවදත් කොයිද හරි විසිරලා යනවා කියලා කල්පනා කරනවා. ඒ තමයි මාර්ගය. හැබැයි ඔය මාර්ගය වඩන අතරතුර මම කියන්නේ A plan එක සහ B plan එක කියලා අපිට එකක් තියෙන්නේ නැහැ. ප්‍රතිමිතුල මේ ජීවිත වෙලා නැහැ A B plan වල. එනි මට මතකයි මම ඕල් ලෙවල් කරලා ඇවිල්ලා ඒ කාලේ. එතකොට ඉතින් අපිට කවුරුත් කියලා දෙන්නත් නැහැ නේද? මම ඕල් ලෙවල් පාස් වුණොත් කොහොමද මට ඉස්සරහට යන්න පුළුවන්? හදිසියවත් මොකක් හරි වෙලා ෆේල් වුණොත් මම අපිට කරන්නේ. අන්න ඒක අපිට පිටින් හැමතිස්සෙම B plan එකක් තියෙනවා. තේරුම් ගන්න කියන්නේ. එතකොට ඒක සසරට ඕනිද නැද්ද? අනිවාර්යෙන් ඕන. කවුරු කෙනෙක් කොපින් උතුරට කියනවා නම් පින් කරන්න එපා පුණ්‍ය පාප පහිනස්ස කියලා. මෙන්න මේ වඩාත් එක්ක ටිකටේ වන්නේ. ඇයි? එහෙම කියන්න බෑ. පින්වත්නි ඔය පින්වතුන්ට අද මේ බන්ති කෑන්නේ පෙර සසරේ මොනවා හරි පින්කමක් කරලා මේ බණක් කියව ගන්න සල්ලි තිබ්බ නිසානේ. කොහේ ඇත්ත
අර දැන් මේ එන කිසිම ආමුද්‍රෝ කෙනෙක් නවත්තලා අර පේමන්ට් කියන මිනිස්සුන්ට බණ කියලා එනවා. කියන්නේ මත. දැන් පින්නදී ඇත්තම කතා කරලා මම මේ කියන්නේ අද මේක එක්තරා විදියට මාෆියාවක්. සමා වෙන්න මම මේක කියනවාට. අර ගුරුදෙන් කතා කරන්නේ තාල් මාෆියා කියයි අර මාෆියා කියයි මේක සමහරක් වෙලාවට ඇත්තටම මම මේ කියන්නේ අපිට දැනලා තියෙන අපිට ඇහිලා තියෙන අපිට මිනිස්සු කියලා තියෙනවා බණට එනකොට කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා කියලා. හරිද? ඉස්සර ඔබට මතක ඇති මේ කාලේ නෙමෙයි දැන් කාලේ ඔය හොඳ දක්ෂ ඊටාම පිරිසිදුවට බණ කියන ස්වාමීන් වහන්සේලා ටිකක් පහළ වෙලා බණ කියනවා මේ ජෙනරේෂන් එකට කලින් ජෙනරේෂන් එක බලන්න. බණට එනකොට ගානක් කියලා. නැත්නම් එහෙම කාලයක් තිබ්බ අපේ රටේ බණට ගානක් කියලා. ඇවිල්ලා පොත් ටික විකුණලා CD ටික විකුණලා ඒ ගාන තියනවාද කියලා හරියට බලලා මම මෙහෙම කියද්දි ඔබට මතක් වෙනවා. ඔය අපේ සෝම ස්වාමීන් වහන්සේලා සම්පූර්ණ කැඩුවේ ඒ ප්‍රතිපත්තියනේ. ඒකනේ අපිට මේ ස්වාමීන් වහන්සේලා වටින්නේ. මේ කතාව ඔබට පිළිසරණක් මොනක් මිසක් වෙන කවුරුත් ඔබට පිළිසරණකට පවතින්නේ නැහැ. ඒක මම කියන්නේ. හැදෙන්නේ මම කියන්නේ. එනිසා අනිවාර්යෙන් සංසාරික ප්‍රවත්මට යන ඔබ මේ ජීවිතේ නිවන් දැක්ක නැදැක්ක. අනිවාර්යෙන් සසරට පිළිසරණක් හදාගන්න. සසරට පිළිසරණක් හදන්න වෙන්නේ කුසල කර්ම කරන්න. මොනවද පින් කරන්න. මා වික්‍රේ පුඤ්ඤානං බාහිර පිනට බය වෙන්න එපා. පින කියන එක කවදාවත් ඔබට නරකක් කරන්නේ. ඔබට නිවන වහන්නෙත් නෑ පින. පින තියනවා නම් දැන් මට මතකයි අර පඬිත සාමණේර කුලව සුඛ සාමණේර වෙදෙන මහසේක වහන්සේ නමක් මේ රහත් වෙන්න භාවනා කරද්දී පින කියන්නේ කොච්චරද බලන්න සක්‍ර දෙවියන්ට මේ දෙවිවරු 4 දෙනෙක් යවනවා රකින්න. හුලං දෙවියන්ට කියනවා හුලං නවත්ත ගන්න. අවුවට කියනවා අවුව රැස් අඩු කරගන්න. කුරුල්ල සද්ද නැති වෙනවා. කුරුල්ලම පක්ෂීන් තමයි ලවුවා කියනවා. එන්නේ. සද්ද නැති වෙනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පින්ඩපාතක අරගෙන ඇවිල්ලා දොරට තට්ටු කරයි කියලා බුදුරජාණන් වහන්සේ දොර අරකිනවා ගිහිල්ලා. සක්මන් කර. කොහොමද පිළ? ඔයට දුතුල භාවනාවට ඉඳගන්නේ. ඉඳගත්ත ගමන් හැපට දෝෂයක් දානවා. ඔන්න සසරේ ඔගොල්ලෝ කරලා තියෙන පින්. එක්ක භූමිකම්පාවක් කරනවා. නැත්නම් පොඩි එකා නින්දෙන් නැගිටලා ගන්න ගන්න. එක්ක මා අයියෙන් රේඩියෝ එකක් ඇහෙනවා. ඒ කියන්නේ මොකද? මොනවා කරලා නැද්ද? සසරේ මේ අවකාශය නිදහසේ ලබන්න පින් කරලා. තව කෙනෙක්ගේ සමාධියට බාධා කරලා දැන් දැනුත් ඒක වෙන්නේ දැන් සමහරකට ධර්මශාලාවල හොඳට බණකේක පාට ෆෝන් එක කරේ. ඒකත් මේ වයසක පාසක අම්මලා තාත්තලා බැරි නම් නොගෙන ඉන්න ඕන. නේද? තමන්ට ධර්මශාලාවක අනිත් පිටිපස්සේ මම දැකලා තියෙනවා මේ මෑතකදී මම සාමාන්‍යයෙන් මේවට බණ කියන්නේ. මම ඔය ෆෝන් වලට අරවල මේවට ඇඳුම් වලට බණ කියන සංස්කාරයක් නෙමෙයි මොකද ඒවා මිනිස්සු ලට ගන්නවා. අපිට කියන්න දෙයක් නැහැ. සමහරව මේ බණ වලින් ෆෝන් එක අතරලා කතා කරනවා. මේ පොඩ්ඩක් ඉන්න කිල්ල බණ අම්මගේ බණක් අහලා ඉන්නේ මේ ලයිව් ඉන්නේ මේ තවද අපිට බණ කියන්න පුළුවන් දැන් එතකොට. අපේ අවධානය පිටිට යනවා. දැන් මේ වගේ ඕවා කරලා ඊළඟට භාවනා වැඩසටහන් වලට ගියාම shopping bag සද්ද කරලා හයියෙන් කෝප්ප බිම තියලා හොරාට යන්න ඉස්සර අපි කුරුණෑගල පැත්ත සෙනසුනක වැඩ හිටියේ. එතකොට උදේ ස්වාමීන් වහන්සේලා බුදුන් වැඳලා 4ට භාවනා කරනවා. අපි හදිසියෙත් 5ට විතර භාවනාව 5ට ඉවර කරොත් අපි කවුරුත් නැගිටින්නේ නැහැ. උදාහරණයක් අතට දැන් අපි ඔහොම ඉඳගෙන ඉඳලා නැගිටිනකොට අර එකපාරට කකුල් වල ඇට කැඩෙනවා නේද කටස් ගන්න. එතකොට යාපත් සයන්සර් මොකද්ද වෙන්නේ? කරදරයි. නැකටලා පැදුරු අකුලන්න ගියොත් ඔහ කරදර නිසා උන් අන්තිම ස්වාමීන් වහන්සේ භාවනාවෙන් නැගිටිනකම් අපේ කාලය කොච්චර හරි කැප කරගෙන අපි ඉඳන්නේ. ඇයි? උන්වහන්සේගේ සමාධියට දවතුන් මුතුලට එහෙම සෙන්ස් එකක් කවදාවත් තියලා තියෙනවද බලන්න. ඔය පින්වතුන් එහෙම හිතයිද කවදාවත්? ඔය පින්වතුන් එහෙම කිසිම ගානක් නැහැ. අඩුම මාසයකට ගියාම කවුරු හරි කෙනෙක් එතන භාවනා කරනවා අපි කවදාවත් ඒ අම්මලගේ තාත්තලගේ ඉස්සරහින් ක්‍රොස් කරලා ගිහින් නැහැ. අපිවත්. අන්න ඔය තමයි අර සමාධියට ශබ්දබද්ද ඇහෙන්නේ නැහැ.
ඉතින් මම මේ කියන්නේ පින කියන එක අපිට ඕනේද නැද්ද? ඕනේ. ඊළඟට අපහසුකින් තොරව දාන ටිකක් ලැබෙනවා. කැම ටිකක් ලැබෙනවා. ඒ ලැබෙනකොට නේද අපිට මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තිය ගානක් නැතුව පුරා ගන්න පුළුවන්. සතිමුනි ඔය පිළිම තුළ මේ හැම ආකාරයකම පිටක් කරනවා. තේරුණාද කියන්නේ? ඒක එක කතාවක් තියෙනවා මගේ පිටුරට මම කියන්නේ ඔය කුටි පූජා කිරීම සම්බන්ධව මේ කියන්නේ මගේ පිටුතුල්ල මම අහවල් එක දුන්නේ කියන්නේ පිනක් ඉතුරු කරන්න එපා. අපිට මහ ලොකු දෙයක් නෙමෙයි. හැමදේම මේ අටපිරිකර පූජා කරන්න කියලාත් නෙමෙයි මේ කියන්නේ. ජීවිතේ එකක් තදට පූජා කරන්න. කඩේ ගන්න තියෙන අටපිරිකර. සමහරක් කරලා ඒ වගේ අටපිරිකර ගෙනල්ලා මිනිස්සු දහස් ගණන් පූජා කරනවා. හැබැයි හිත පිරෙන්නේ නැහැ බලන්න. ඉතින් බණහන් පිටුතුලට මම කියන්නේ. මැරෙන්න කලින් හරියට එක අටපිරිකරක්. ආලු ගානක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මම පොදු සිල්වත් ගුණවත් හොයාගන්න සංඝ රත්නය නියෝජනය කරා. නියෝජනය කරන සංඝ රත්නයක් හොයාගෙන උන්වහන්සේගේ සිවුරු සයිස් එක හොයාගන්න. සයිස් එක වරවන් කීයද කියලා. අහන්නේ වම් කියලා මගේ සංඝයාස වහන්සේගේ සිවුරු ප්‍රමාණය කියන්න පුළුවන්. අය වෙටිලි කරන්න ළඟට යන්න කරදර කරන්න කරලා ඉල්ලන්න. ඉල්ලුවා උන්වහන්සේලා දෙනවා. දුන්නාම මේ ඔබට පුළුවන් තනිපට සිවුරයි දෙපට සිවුරයි අඳින්න. ඔච්චරයි. තනිපට සිවුරක් නෝ දෙපට සිවුරක් නෝ අඳින්න යනවා. ඊළඟට පාත්‍රයක් ගත්තා. පාත්‍ර ගන්න තියෙනවා මේ පාත්‍ර ගද්දී අර සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා බලන්න ඔය සයිස් 8 විතර පාත්‍ර. මම මේක කියන්නේ මට පූජා කරන්න එහෙම කියලා නෙමෙයි. පැහැදිලිද අපිට පාත්‍රයක් තියෙනවා ජීවිත කාලෙට පාවිච්චි. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකට මේ පින් ගමප කරන්නේ. හොඳ සයිස් 8 විතර පාත්‍රයක් ගන්න. ඊළඟට හොඳ ඉදි කට්ටු පාවිච්චි කරනවා. සිවුරේ පාටට නූල් ටික හොඳ පෙරහන් කන්නේ. දැලි පිහිය. බඳපටිය. මේවා ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. මේ අෂ්ට පරිස්කාරය හදවතින්ම ගිහලා පූජා කරන ස්වාමීන් වහන්සේට උන්වහන්සේලා කරනවා. එම්බල ජීවිතේ එකපාරක් හරි මෙහෙම අටපිරිකර පූජා කරලා තියෙනවා. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙනවා. ආරම්භ. ඒ පැවිදි වෙනකොට ටක් ගාලා ගිහිල්ලා මොකක් කරන්න ඕන උඩ පැනගෙන ගිහිල්ලා ඔය සිවුරු කට්ටලක් බාර ගන්න. ඔබ දන්නවද රුපියල් 12000 3000ක් යනකොට අද මේ 2020කට මම කියන්නේ ඔය සිවුරු කට්ටලේ මහා ඉවර කරන්න පුළුවන්. බැරිද දැන් ඔබට කරන්න එක පාරේ පින් ගන්න කරන්න. නැවත කරන්න වඩා හොඳයි. හැබැයි එකක් හරියට කරගන්න. ඊළඟට කවදා හරි දවසක කුටියක් සැනසුණක් පූජා කරන්න. කට්ටියත් එක්ක එකතු වෙලා හරි ඔය කවදාක මහා සිටුවරේ යනවා දර හොයන්න දර කියන්නේ ඇත්තටම එයාට ගෙයක් හදන්න දැව හොයාගන්න කියලා කැලේට යනවා. යනකොට කශ්‍යප බුද්ධ ශාසනය කශ්‍යප බුද්ධ ශාසනයට කලින් මට හරියටම ශාසනයේ ශාස්ත්‍රඥ වහන්සේ නම් මතක නැහැ. නමුත් මේ රහතන් වහන්සේ එළියට එනවා දැකලා මේ සිටුවර රහතන් වහන්සේගේ පස්සෙන් යනවා ස්වාමීන් වහන්සේගේ පස්සෙන්. රහතන් වහන්සේ නමක් මේ ස්වාමීන් වහන්සේ නමක් පස්සෙන් යනවා. මේක බලනකොට අනේ ගහක් එක භාවනා කරනවා. මොකද කරන්නේ ටක් ගාලා අතු ඉති කැලේ ටිකක් කපලා නාසෙ පිටපාතේ ගිහින් අතරතුරු උන්වහන්සේට කුටියකුත් හදලා ලීවලි ඉඳ ගන්න ආසනයකුත් හදලා නිදා ගන්න ඇඳකුත් හැදුවා. අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බලනකොට අපේ කුටියක් තියෙනවා කියලා සතුටින් මොකද කළේ කුටියට ගිහලා දාන වෙනවා. සිටුවරේ ළඟට ගිහලා ස්වාමීනි ඔබ වහන්සේලාට මේ જાතිය කුටි කැපයිද? අනේ රජතුමනි කොච්චර දෙයක් නේ. මට කලින් ඔය වඳුරුමාව කෑවා, වැස්සෝ කෑවා. අවුවට වේලුණා, වැස්සට තෙමුණා. දැන් මට පාළුවේ භාවනා කරගෙන ඉන්න පුළුවන්. ඔබතුමාට බොහොම පිං. ඔබතුමාගේ සුරත සිතූ පැතු සම්පත් ලබා දෙන සුරතක් බවට පත් වේවා. මොකද කිව්වේ? සිතූ පැතු සම්පත් ලබා දෙන සුරතක් බවට පත් වෙනවා. මේ සිතුවරයා මේකට සතුටු විදලා ගිහිල්ලා ආයෙ ඇවිල්ලා ලස්සන කුටියක් හදලා දීලා පොකුණු සිවුරු වේලන්න ගල් ඔක්කොම අංග කම්ප්ලීට් හදලා. හරි. කම්ප්ලීට් වෙන්නම හදලා දීලා උන්වහන්සේට පැවරීමකුත් කරා. මොකද පැවරීම ස්වාමීනි ඔබ වහන්සේ රහත් භාවයට පත් වෙනකම් අපිට ඔබ වහන්සේට ප්‍රස්ථාන කරන්න අවස්ථාව දෙන්න කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ හායි කියන දෙමොනේ ඒකෙන් ඉඳලා ඒ ස්වාමීන් වහන්සේ රහත් වෙනවා.
සිටුවරයා ගිහලා බොහෝ කාලයක් දිව්‍ය ලෝකවල ඉඳලා එක වෙලාවක උපදිනවා රජ කෙනෙක් කියලා පිටුල අහලා දිනවා මහා සුදස්සන. අපේ බෝසතාණන් වහන්සේ. මහා සුදස්සන රජතුමාට මේ රජතුමාගේ ගබඩාවේ සල්ලි කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ගබඩාවේ බඩු ඉවර වෙන්නේ නැහැ. ගන්න පිරෙනවා. බලන්න මේ ගබඩාව ඔබට ලැබෙනුත් ඊට මොකද කරේ මේ මෙච්චර සල්ලි තියෙනවා කියලා හිතලා මම දන්සලක් දෙන්න ඕන කියලා හිතලා මොකද කරේ මේ පාරට ගිහිල්ලා මෙන්න මෙතන දන්සලක් දෙනවා මෙන්න මෙතන නිදක් කරනවා මෙන්න මෙතන මේව කරනවා කියලා මේ අත දික් කරලා කිව්වා. ගිහිල්ලා පහෝදා ගිහිල්ලා බලනකොට දන්සල දෙන්න ඕන කියපු තැන දන්සලක් හැදිලා. ඇයි? පෙර ජීවිතේ ප්‍රාර්ථනාවක් තියෙනවා සිතූ පැතූ සම්පත් ලබා දෙන සුරතක් බවට පත් වෙනවා. ඇඟිල්ල දික් කරලා කියපු නිසා ලිඳ ඕනි කියපු තැන ලිඳ නැවිලා. කොහොමද වයි පිළේ විපාකේ? ඊට පස්සේ ගමේ මිනිස්සු රටේ මිනිස්සු රජතුමාට සලකන්න ඕනි කියලා සල්ලි වගේක් කරන්න දුන්නා. දෙනකොට රජතුමා කියනවා කාවුරු ගානක් ගණන් දෙනවා අනේ මේ මට තියෙන සල්ලි ඉවර කරගන්න බැරුව ඉන්න උඹ ලෝක තියාගෙන ඉන්න කියලා. මේ ළමයි මිනිස්සු ගිහිල්ලා රජතුමාට පින්වත්නි මේ අස්සන මාලිගාවක් හදලා දෙනවා. ඒ සල්ලි වලින්. රජතුමා කල්පනා කරනවා එතකොට මේ රජතුමාගේ දැන් බොහෝ කාලයක් ගෙවිලා ගිහිල්ලා රජතුමා කල්පනා කරනවා දැන් මම මේ හදලා දුන්න මාලිගාවෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්නවා. කියලා මේ එක කාලයක් බවුම් වඩන්න යනවා කියලා හිතලා පඩිපෙළ යටට ගිහිල්ලා යටම පඩිපෙළ දැන් මේ මාලිගාවට නගින්නෙත් නැතුව තමයි. හරිද? උඩට ගිහිල්ලා භාවනා කරන්න කියලා හිතාගෙන මේ යන්නේ. යටටම ගිහිල්ලා පළවෙනි පඩියට අඩිය තියන්න කලින් ප්‍රාර්ථනාවක් කළා. කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්‍ය උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණියෝ මෙතනම නවතිත්වා කියලා ප්‍රාර්ථනා කරා. අර ස්වාමීන් වහන්සේට රහත් වෙනකම් අපුපස්ථාන කරපුකේ පින කොච්චරද කියනවා නම් නවතිවා කියද්දි පින නීවරණ තරක නැති වුණා. පළවෙනි පඩියට අඩිය තියද්දි ධානලාභී කුලා අඩිය තිබ්බේ. පළවෙනි පඩියට අඩිය තියද්දි ධානලාභී වුණා. වනර ස්වාමීන් වහන්සේම රහත් වෙනකම් උපකාර කරපු කිප්පිනේ. ගිහිල්ලා බොහෝ කාලයක් ධ්‍යාන සැපෙන් ඉඳලා ආයි දිව්‍ය තල බ්‍රහ්ම තලවල උප්පත්තිය ලැබලා අන්තිමට ගෞතම නමින් සම්බුද්ධත්වයට බවපත් වුණා. නවලක් වෙයිතිය. දැන් බලන්න මේ කවදා හරි මේක කරලා තියෙනවද කුටිය ගන්න දෙන්නේ ලොකු වේගමක් කියන්නේ. ඇත්තටම කුටියක් කියන්නේ LBC කනම තරක් ගාලා ටිකොලා තරක් ගාලා මැද්දට පොල්ලත්තක් සෙවිලි කරලා දුන්නා කුටි තමයි. ඒකත් ඔබට සාංගික කරලා පූජා කරන්න පුළුවන්. ඊට වඩා සුඛෝපභෝගී වුණා ලක්ෂ 10ක් 15ක් විතර කරලා හදන්න බැරිත් නෑ. ඒවත් පුළුවන්. කොහොම හැදුවත් කුටි කූඩාරමක් ගිහලා ගාලා දුන්නත් මේක සංඝයාට වේවා කියලා ඒකත් මොකද්ද? කුටියක්. ඕක කරන්න ඕනේ. ඕක අනිවාර්යෙන් කරලා ඊළඟට ඔය පාත්‍ර තවික එහෙම ඔය තවික පූජා කරාම වෙන්නේ මතකේ හිටිනවා කියනවා. තවිකෙන් පූජා කරනවා. පාත්‍ර ස්වාමීන් වහන්සේලාට ඒ අනවශ්‍ය ගොඩාක් දේවල් නෙමෙයි. ස්වාමීන් වහන්සේලාගේ ප්‍රතිපත්තිය පහසු කරන දේවල් තියෙනවා. මම කියන්නේ අපිට නම් අපෝය. පොඩම් පූජා කරනවා. සායසනාගේ ප්‍රතිපත්ති පුරාගෙන පහසු වෙන උපකරණ අපිට ප්‍රේසර් ඊට වඩා විතර මොමනා වෙනවරින්සෝ මම කියන්නේ ඔය පුදුතල මේකට අදහසක් ගන්න. ඒ වගේ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රතිපත්තියට පහසු කරනවා. සායනස්සලට දන් ටිකක් දෙන්න. දන් දෙනකොට ආයුෂ වර්ණ සැප බල කොච්චර දේවල් ලැබෙනවද නේ? ඊළඟට උන්වහන්සේවල බණ භාවනා කරගන්න තවත් ධර්ම දානය කරගන්න අවස්ථාවක් හැකිතරමින් හදලා දෙන්න. ඔබේ වාහනේ නිතරම සුදු රෙද්දක් තියාගන්න ඉස්සරහ ෂීට් එකේ යන්න. හදීසියවත් පාරමී ස්වාමීන් වහන්සේටම දැක්කොත් දාගෙන යන්න. පාවන් පූජා කරත් සසරත් යාන වහන්න ලැබෙනවා. බලන්නකො මේ පිනේ විපාකයක තරම. ඒකට අපිට පින ඕනෙද නැද්ද? හැබැයි මතක තියාගන්න මොන පින කරත් ඒවා සසරේ ඔක්කොම අනිත්‍ය වෙලා යනවා. ඒ කියන්නේ ස්ථීර කුසල කොහෙවත් නෑ. ඒ නිසා ඒක නිකම් తాවකාලික ඔප්ෂන් එකක් විතරයි. ස්ථීර විසඳුම මොකද්ද? නිර්වාණයටපත් වීම. නිවන් දකින්නකම් කුසල කර්මයන් වල අනිවාර්ය යෙදීම කියන එක වෙන්න ඕන. නෝටෝ ස්වාමීන් වහන්සේලා යන්නේ
පාරවල් සකස් කරලා තියෙනවා. මේ වගේ නොයෙකුත් ආකාරයේ පාත්‍ර දෝවණය කිරීම තවුනාද තියෙනවා. එක එක ඒවා තියෙනවා ඉතින්නේ. එතකොට මේ ධර්ම දානය මේ වගේ පින්කම් වලින් පින්වත්නි ලැබෙන කුසල විපාකය සංසාරේ ඔබට ලබා දෙන්න පොඩි පයි අවස්ථාවක් වෙනවා. ඒක මතක තියාගෙන ඔබේ කුසල කර්ම පැත්තට පොඩ්ඩක් කිව්වේ. ඒ වගේම තමයි නිතරම පින්වත්නි පුළුවන් තරම් අකුසල කර්ම වලින් බේරෙන්න. ඊළඟ මේවා බේරෙන්න කියන්නේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන ඒවා අපිරිසුදු වෙනවා. කයින් කරන වැරදි තියෙනවා. වචනෙන් කරන වැරදි තියෙනවා, මනසින් කරන වැරදි තියෙනවා. ඒ මනසින් කරන වැරදි තමයි දැඩි ලෝභය, අනිත් අයගේ වස්තු මට වේවා කියලා ප්‍රාර්ථනා කරන එක. තවත් කෙනෙක් නැසේවා කියලා හිතන එක. ඒ වගේම මිච්ඡා දිට්ඨි, මිත්‍යා දෘෂ්ටි වලට ගිහිල්ලා ඒක බදින එක. ඔය වගේ අකුසල කර්ම වලට පිටගන්නේ පුංචිවත් ඉඩක් ජීවිතේ දෙන්න. මොකද ඒ වගේ අකුසල කර්ම වලට පුංචිවත් ඉඩක් ජීවිතේ දුන්නොත් කරන කලට පව් මෙහෙවිය මිස විදින කලට දුක් දැඩි වෙයි මිස කරනකොට නම් ගානක් නැහැ. දැන් පින් කරන්නද වඩා ලේසි පව් කරන්නද? පව් කරන්න වඩා ලේසි නෙවෙයි සත්‍ය උප්පත්තියම මොනවා කරන්න සොල්ලේද? උප්පරිමෝද අපිට මధుරයක් වාරකට මරන්න කියලා කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. අපේ අත ගිහිල්ලා නිකම්ම අර සතාව තලනවානේ. හැබැයි බේරෙන්න අපි ටිකක් එෆර්ට් එකක් කියන්නේ පොඩි උත්සාහයක් ගන්නවා. එතකොට ඒ නිසා මට හිතෙනවා නිකන් මේ කර්මය පිළිබඳව අධ්‍යයනය කරලා බලනකොට ටිකක් ගැඹුරට අකුසල කර්මයට වඩා කුසල කර්මයේ විපාකත් වැඩි. ඒ අකුසලයේ නිකන් ඔහිය වෙනවනේ පිළිවෙලින් කුසලයේම නෑ ඒකට අපි හිතලා වීර්ය කරනකොට අර එකත් එක්ක එකතු වෙන රැඳෙන හිත් ප්‍රමාණය වැඩි නිසා ඒ නිසා මම කියන්නේ දෙවිතුන් තුළ සංසාරේ මధుරව වරලා තියෙනවා. හරිද? මේ වෙලාව මොකද කරන්න ඕනේ? සත්‍යන්ත අබේදානයක් දෙන්න. පාරින්න සත්තු විකුණයි. එතකොට ඔබට කවදාද දවසකදී ඔබ කරපු අකුසල තියෙනවනේ කන්දක්. ඔබ හිතමුකෝ මේ වෙනකන් අකුසල ඔබ මధుරව ලක්ෂයක් වරලා තියෙනවා. එක කුරුල්ලෙක් නිදහස් කරලා. ඒ කියන්නේ අර ලක්ෂය නිසා ඔබ මේ පාර කෝච්චියට හැප්පෙන්න ගියොත් කුරුල්ල නිදහස් කරපෙකේ පින බලපාන ඔබ බේරෙන්න පුළුවන්. කියන්නේ අපි කියන්නේ මැරිලා ගොඩා කියලා. ඒ වගේ මැරෙන්න වැටුණත් අකුසලයේ නිසා ඒකට බෑ ගන්න පුළුවන් කුසලයක් තියෙනවා නම් ඒක අජාසත්ත බලන්නකෝ අජාසත්ත තාත්තව මැරුවනේ. මරලා අනිච්චයටම ගියේ නෑනේ. කුසලයෙන් බේරගත්තා නේද වැඩි. ලෝක මුදලයකට විතරයි අවුරුදු 60000ක්. කුසලයෙන් වැඩි පොඩ්ඩක් මාරු කරන්න. ඔබටත් පුළුවන් ජීවිතේ මොනවා හරි අකුසල කර්ම දෙනවා. ඊළඟට ඔබ දැන් දන්න ඔබට මේ ජීවිතේ මොනවද අවශ්‍ය කියලා. ඔබට අවශ්‍ය නම් ඇඳුම් පැළඳුම් ගෙවල් දරවල් යාන වාහන ඉඩ කඩ ඔබට තියෙන විදියකට ඒවා දන් දෙන්න. ඔබට තියෙන දැන් සමහර වෙනවා ඉඩමෙන් පාරක් එහෙම හදාගන්න යා බෙත් ගෙදර එක්කනම දෙන්නේ නැති. මොකටද? පුළුවන් නම් චුටි කැලලක් දෙන්න. එහෙම ජීවිතේ මිනිස්සුත් එක්ක සතුටින් ඉන්න බල. ඔබ හිර කරගත්ත කියලා අපිට මොනවා කරන්නේ? ඊළඟට දැන් ඉස්සර නම් මගේ පිටනත් නේ ගෙදර තිබ්බනේ අර විද්‍යාල මුක්තිය කියලා. දැන් නෑනේ. ඒක තමයි මම අර ලන්දේ සින්දු කොයිද ආපු වෙලාව අරයි යන්නේ නැති. මේ කොහොමද දැන් ඒව නෑ. ඔය විද්‍යාල මුක්තිය තියෙනකොට හැමදේම ගෙදරින් ඉස්සර වත් පිටක් අයින් කරනවා ස්වාමීන් වහන්සේ සංඝයාට. ඒකෙන් තමයි මාසයන්තිකට පෙරු දාන්නේ. දැන් කො ඒවා? දැන් ඔය තුනතල දන් දෙන්න ගියාම අනේ මන් දන්නේ ඉතින් කරවිලයි බතුයි කරවිල. ආයි කරවිලයි බතුයි කරවිල. ඒ කියන්නේ ඉස්සර වගේ මිනිස්සුන්ට අපි කියන්නේ අපිට කෝකත් එකයි. මිනිස්සුන් ඉස්සර වගේ හිතලා බලන්නේ නැහැ. අර එකපාරක් වෙන්නේ මොකද වතාව කියන්නම් මේ. දැන් මම කාලයක් වැඩි හිටිය තිබුණාමලේ. දැන් මේ මිනිස්සු වගා කරන්නේම මොනවද මේ? නමත් අමතක වෙලා තියෙන්නේ කැකිලි. ඒක කැකිලි වගේ. ඕන්න දැන් කැකිලි තියෙන එකත් එක දාන ගියන්නේ බෑ. කැකිලි බත්. ඉඳලා කොළඹම මේ ආවට පස්සේ මේ කෙනෙක් කියන ඔබ අසලට වැඩි ලැබෙන්නේ නැහැනේ කියලා ආයෙ මොනවද?
කිරිබතේ ඉඳලා ගියා පිට රටකට. හරි. මම කියන්නේ ඔන්න බලන්න අපේ කර්ම. ඔබ අදට තින් මේ කෑම බරදන්න උරුත් නැහැ නේ ඒ විදිහටම දෙන්නම් කියලා ඒ ගිහිල්ලත් වරනවා. කිරිබතේ. දැන් මේ මම කියන්නේ පිටගත්නි මේ ඔබ අපිට නමක් නැහැ. පැහැදිලිද අපෝ අපිට බොහොම සනීපයි ඒවා. ඒ කියන්නේ අපෝ භාෂාවේ වල හිතන්න පාරෙන් අපෝ මේ සොයන කෙකිලි වල ගන්න කැමති නැහැ. ඒ නිසා මේක කිව්වා කියලා. එහෙම නෑ මම උපමාවක් කිව්වේ. හරි. මේ ප්‍රණීත දේ දුන්නොත් ප්‍රණීත දේ ලැබෙනවා. ඒ කියන්නේ සත්‍යම කතාවක් තියෙනවා නොදී ඉන්නවා. දෙන්න ඔබට නොලැබී නම් තියෙන්නේ නැහැ. සල්ලි හිර කරගන්න යන්න එපා. හිර කරත් ඒවා මේ හිර කරාම රහන්නේ. තියනවනම් ඇතියට කාට හරි දෙන්න ඔබට පිටින් ලැබෙන එක නවත්තන්න සක්‍රියවවත් බෑ. සක්‍ර දේවේන්ද්‍රවත් නවත්තන්න. අපි අර කතා කරන සක්‍රියවවත් බෑ. සක්‍ර දේවේන්ද්‍ර කියන උතුමන් වහන්සේවත් ඒ උතුමන් වහන්සේටවත් ඔබට ලැබීම කියන එක නවත්තන්න බෑ. කර්ම විපාක. සමහරු අර එක තැනක මට මතකයි කුඹුරක රත්තරන් පැලවිලා තිබ්බා. මම කර්මයේ කියන එක හදන විදිහ සමහර උන්වපිකදී දුප්පත් වෙලා ඉන්නවා. ගෙදරක මේ කිඩමක් අරගෙන කොයින් හරි වැසිකිලි වල කපද්දී දාඩයක් හම්බ වෙනවා. එහෙම ජීවිත වෙනස් වෙච්ච ඒවා දැකලා නැද්ද? ඒ මොකද පූර්ව කර්ම. කර්මයේ බලවත් වෙනකොට කම්මම් ගල්නවා. කර්මයේ බලවත් නම් මහපාරේ වැටුණත් බම්පෙලා කැලින් වෙනවා මිසක් මැරෙන්නේ නෑ දේසි. හොඳ දීර්ඝ ආයුෂයක් බලමුලා නිදහස් ජීවිතයක් බලන්න. ධර්මාභෝධය කරලා ධර්මය අහලා නිදහසේ කරලා යන්න ඔබට පුළුවන්. ඔන්න තින්තත් එනිසා අකුසලක විශේෂයෙන්ම අකුසලයන්ගෙන් ගැලවෙන්න උත්සාහ කරන්න. දැන් ප්‍රාණඝාතය කරන්න එපා. මම හිතන්නේ නෑ දැන් නම් බොහෝ අය වගේ වෙන් වෙලා ඉන්නේ ඔය හොරාට පැයට වතුර මරනවනේ. නෑනේ. දැන් නම් මේ වර්තමානයේ වෙනකොට බොහෝ අය ඔය ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා සමහර කරන් ජොබ් විදියට කරන අයට තමයි ඔකෙන් චුට්ටක් ගැලවෙන්න බැරි වෙලා ඉන්නේ. ගෙවල් වල ඉන්න මිනිස්සු නම් බොහෝ අය මට හිතෙනවා ප්‍රාණඝාතයෙන් ගැලවෙන්න. අදත්තා දානීය ගැලවෙන්න මම කියන්න දන්නේ නැහැ. මොකද ඒ වගේ තම තමන්ගේ හිත තමයි දන්නේ. අපි කොහොමද අපි කියන්නේ? කාමයේ වර්ධව හැසිරීම මාර්ගයෙන් තම තමන්ගේ හිතින් බලන්න මේවා පින්වත්නි කළොත් ඔබ ඒ ප්‍රාණඝාත ආදී දේවල් වලට සම්බන්ධ වුණොත් සංසාර ජීවිතේම දුක් විඳින්න වෙන්නේ නොයෙකුත් දේවල් නිසා. කර්මයත් එක්ක සෙල්ලම් කරන්න එපා. පරිස්සමින් නරක දේවල් වලින් අයින් වෙන්න. හොඳ දේවල් විතරක් කරන්න. එහෙම නැති වුණොත් නිවන් දකින්න යන ගමනේ අනිවාර්යෙන් විඳින්න වෙන්නේ දුකක්මයි, අනිවාර්යෙන් විඳින්න වෙන්නේ පීඩාවක්මයි, අනිවාර්යෙන් විඳින්න වෙන්නේ ශෝකයක්මයි. අඬන්න තමයි ඉන්නේ. දැන් අනිතරේ මේ පාර අපිට හොඳ බුද්ධෝත්පාද කාලයක් නේ. දැන් මේ වෙලාවේ කරන ධර්මයක් කරන්නේ. මේක ආයි කපද කරන්න chance එකක් ලැබෙයි දන්නේ ඔය උරතරම් බඩු අරවම ඔය එකක්වත් ගෙනියන්නේ නැහැ. ඕවා මේ කරේ දාගෙන වතේ දාගෙන ඉගෙන ඕකත් කියලා මේ අපිට ඩම්පින්ග් කරන්න නෙමෙයි. ඒක ඔය එකක්වත් ගෙනියන්නේ. එතකොට මේ වෙලාවේ වඩා වටින්නේ කැරට් ගාන නෙමෙයි. පවුම් ගාන නෙමෙයි. මේ වෙලාවේ වඩා වටින්නේ ඔබට කරගන්න පුළුවන් කුසල ප්‍රමාණය. මොකද මේ වෙලාවේ කරගත්ත සංසාරෙට මේ අපිට දහම්දුරු හරියටම කොහොමද කියන්නේ කර්මය තියනවාමයි කියලා ඔය කියන විදියට මේක ගැන ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරලා බලනකොට අපිට තේරෙන්නේ ඔය පිටුතුල හරියටම කොහොමද කියන්නේ ඔය පිටුතුලගේ 100ට තාත්තෙක් හිටියා කියලා අපි විතර බව කියන එක විතරගේ 100ට තාත්තෙක් හිටියා කියලා දැකලා තියෙනවා. අපි දන්නවා අපේ මම ඉන්නේ වගේ තාත්තා ඉන්නවා. තාත්තා ඉන්නේ තාත්තට එයා 100 ඉන්නද 100ට එහෙම පිළිගන්නේ මේ ජීවිතේ මේ කර්ම විපාකයේ බලන්නේ එකම ගෙදර අක්කා වෙනස් කරනවා මල්ලි වෙනස් කරනවා. මල්ලිව ගොළු කරලා දැන් මම දැක්ක පොතේ මම දන්න ගියක් තියෙනවා. ආත්තා කතා කරන්න බෑ අම්මට කතා කරන්න නැත්තේ කෙල්ලට කතා කරන්න පුළුවන්. දැන් අපේ තීරී ගන්න ගොළු අම්ම කෙනෙක්ටයි ගොළු තාත්තා කෙනෙක්ටයි දාවපු දින්න ඕන දරුවක් කොයි වෙන්න ඕනේ. ඒත් දිගම අපිට හිතන්නේ අම්මත් කතා කරන්න බෑ තාත්තත් කතා කරන්න බෑ දුවටත් බෑ කියලා. එහෙම නෑ.
මන් දන්නේ කීයක් තියෙනවා තාත්තට කතා කරන්නත් බෑ අම්මට කතා කරන්නත් බෑ. හැබැයි දරුවා ෂෝක් එකට කතා කරනවා. කර්මය. ඒ නිසා මම අද කතා කරන්නේ B plan එක ගැන. චූටි අකුසල් වලට පාව විශාල විපාක ලැබීමේ අවකාශයක් ලෝකයේ තියෙනවා. ඒක තමයි ලෝකයේ ඇති. ඒවා හොඳට දැනගන්න. ඒවා දැනගෙන මේ කර්මත් එක්ක යන්න වෙන සසරට පළවෙනියට තුනේ හොඳ පිළිසරණක් හදාගන්න කාලයකට හදාගන්න. අඩුම මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකම්. අඩුම මම මේ කවදාවත් කියපු නෙවෙයි කතාවක් කියන්නේ අද මේ මාතෘකාව නිසා. ඒ කියනවානේ මෛත්‍රී බුදුන් දකින්න අය කවුද? කියනවා. ශ්‍රමදාන කරපු අය පන්සල්. ආරෙන්න. දන් පින්කම් කරපු අය, ස්වාමීන් වහන්සේලාට දාන දීපු අය, සෙසලගේ අභෝපස්ථාන කරපු අය, ධර්ම දානමය පින්කම් කරපු අය මේ පින්තුල කරන්නේ. ඒ වගේ අය කවුරු දකිනවා? මෛත්‍රී බුදුන් දකිනවා. මෛත්‍රී බුදුන් දකින්න නැති පිරිසක්. බලන්න මේ පිරිසින්නවා. ප්‍රාණඝාතය කරන අය මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ. අදත්තා දානය කරනවා නම් මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙනවා නම් මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ. මුසාවාදේ කරනවා නම් බොරු කියනවා නම් මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ. සුරාපානී කරනවා නම් මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ. මව් මරලන තාත්තා මරලන රාතන් වහන්සේ නමක් පිරිනිවන් පාන බුදුන්ගේ දේශවල නම් සංඝයා ભેද කරලා භික්ෂුණියක් දූෂණය කළා ඒගොල්ලෝ මෛත්‍රී බෝසතාණන් බුදුරජාණන් වහන්සේ දකින්නේ. සාඩුම එතනදවත් ඔබ පිළිසරණක් දාගෙන ඒ අතරතුර මාර්ගය වැඩ. එහෙනම් මේ දෙක දෙකක් නෙමෙයි. ඒක එක පාරේ දෙක තුනම කරන්න පුළුවන් දෙයක් පුළුවන්. එක පාරේ දෙක තුනම කිරීමට ඕන තරම් අවකාශය අවස්ථාවක් පිටුලට තියෙනවා කියලා පිටුල මතක තියාගන්න. ඉතින් කියන්නේ මේ ලේසියට ගන්න එපා. කර්මය කියන එක බුද්ධ ශාසනයේ ප්‍රධාන කරත් එක බැඳිච්ච එක. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කවුරු කෙනෙක් කර්මය අඳුරගත්තාම තමයි යාට සංසාරයේ පිළිබඳ බයක් ඇති වෙන්නේ. මට මේ වගේ සසර ගමනක් යන්න වෙනවා කියලා හැඟීමක් ඇති වෙන්නේ. ඒ වෙනි සංසාර ගමනකින් මම මිදෙන්න ඕනේ මේ නැවත නැවත කර්ම රැස් වෙවි යන සංසාර ගමන එච්චර හොඳක් පිළිසරණක් තියෙන එකක් නෙමෙයි. මම මේකෙන් මිදෙන්න ඕනේ කියලා හැඟීමක් ඇති වෙන්නේ මගේ වෙලාවට. මේ හැඟීමක් ඇති කරගත්තොත් ඇති වුණොත් කම්මස්සක සම්මාදිට්ඨිය ඇති වුණොත් අපිට ඊළඟට පුළුවන් සංසාරය පිළිබඳව දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පිළිබඳව විවෘතව කල්පනා කරලා මේ ලෝකයට අපි ඇල්ල බැඳලා ගිහිල්ලා තියෙන එක නැවත නැවත කර්ම රැස් කරගෙන විපාක වලට මුහුණ දීගෙන යන මේ ජීවිතේ මිදිලෙන්න කවුරුත් කල්පනා වෙති කරගන්න තරම් ඒ තමයි අද දවසේ උතුම් ධර්ම දේශනාවෙන් ඔබ රැස් කරගන්න තියෙන මහා කුසලයේ ප්‍රාර්ථනා කරන හැම දෙනෙක්ට උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල කර්මය ඒකාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා.